සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද ආවේ දෙවෙනි වාරේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඉන්න පුළුවන් කෙටි ප්‍රශ්න 25 අරගෙන. හරිද? එහෙනම් අපි කෙටි ප්‍රශ්න 25 මොනවද කියලා බලමු. හරි. මුලින්ම තියෙනවා මෙන්න මේ වගේ ගන්න. වාර්ෂික වටිනාකම රුපියල් 60000ක් ලෙස ස්ථාපිත කර ඇති දවසක් සඳහා වාර්ෂික වරිකරන බදු මුදල ලෙස රුපියල් 2600ක් වෙනවා. කාලතුවකට ගෙවි යුතු මුදල කීයද කියලා අහනවා. ඒක පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේක ඔයාලා දැනගන්න ඕනේ. वर्षे मासाई කාර්තුයි හරි නැත්නම් වර්ෂයේ කාර්තුයි අතර සම්බන්ධය. එතකොට අර දන්නවනේ මාස 3ක් කියන්නේ කාර්තුවක් කියලා. එතකොට මෙතන අවුරුද්දකට කියන රුපියල් 2600ක් කියලා. ඒක කාර්තුවකට මුදල කියලා. ඒ වගේ කාර්තුවකට දැන් ඔය දීලා තියෙන අවුරුද්දකනේ. එතකොට කාර්තුවකට හොයන්න මොකද කරන්නේ? කාර්තු හතරක් තියෙන අවුරුද්දකනේ. එතකොට මේ ගාන 4ෙන් බෙදනවා හරි. 2400 4ෙන් බෙදනවා. එතකොට එනවා කීයද? 600. ඒ කියන්නේ කාර්තුවක රුපියල් 600ක් තමයි අය කරන්නේ. හරිද? ඊට පස්සේ ගන්න අපි කරනවා. ඊට පස්සේ තියෙන මේ වර්ගඵලයනේ. සිලින්ඩරේ වක්‍ර කුෂ්ඨ වර්ගඵලය මේක මෙහෙම ගන්න දෙන්න පොඩ්ඩක් බලන්න. පෘෂ්ඨ වර්ගඵල 1188යි සෙන්ටිමීටර සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵල 880ක් වේ. මේ පතුලේ වර්ගඵල වර්ණය කියලා අහනවනේ. හරි. එතකොට අපි සිලින්ඩරයක් කියනවා. එතකොට සිලින්ඩරේ වල මතකද කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ගන්න. ඒකේ වක්‍ර පෘෂ්ඨ දෙකයි. ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨ නෙවෙයි වෘත්තාකාර පෘෂ්ඨ දෙකයි. ඒ වගේ වක්‍ර පෘෂ්ඨයනේ. එතකොට වර්ගඵලය ආවම කොහොමද? දෙවා පයි r වර්ගය කියන්නේ r මේක හරි r නම් උසම l කියලා ගන්න. පයි r වර්ග ගන්න 2π rl කියලානේ. හරි. එතකොට මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙන්න මේක දීලා තියෙනවා. මේක දීලා තියෙනවා 880ක් කියලා. ඒ වගේම මේක මුල් වර්ගඵලය දීලා තියෙනවා 1188ක් කියලා. හරිද? මෙතනම මේ ඒක ඕනේ අපිට. මේක දීලා දෙනවා මෙහෙම. හරිද? දැන් අහන්නේ අපි එහි පතුලේ පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න එක වෘත්තයක වර්ගඵලය. හරිද? අපි මුලින්ම මේ වෘත්ත දෙකේ වර්ගඵලය ගන්න කොහොමද? මෙන්න මේකෙන් මේක අඩු කරගන්න. ඒ කියන්නේ 1180න් 880 අඩු කරගන්න. එතකොට එනවා 308. හරිද? එතකොට මේ එන්නේ වෘත්ත දෙකේ වර්ගඵලය. එතකොට එක වෘත්තයක වර්ගඵලය ගන්නකොට කරන්නේ. මේක දෙකෙන් බෙදලා 6 නේද? එතකොට එක වෘත්තයක වර්ගඵලය සමාන 154යි වර්ග සෙන්ටිමීටර. ඔක තමයි උත්තරේ. ඔයාලට ඒක තේරෙනවද නේද? අපි එන්න ඊළඟ එකට යන්න. ඒ කියන්නේ රෝම ඉලක්ක දෙක තමයි ඒක උත්තරේ. ඊට පස්සේ තුන්වෙනි එක ගුණෝත්තර ශ්‍රේණිය ඇතුළත තමයි අහලා තියෙන්නේ. අපි අන්තිමේට කරපු පාඩේ ගුණෝත්තර ශ්‍රේණිය. හරි බලන්න 3 6 12 ගුණෝත්තර ශ්‍රේණියේ 8 වන පදේ හොයන්න. දෙකේ හත සමාන 128ක් කියලා දීලා තියෙනවා. යම් වෙන 3 6 12. 3 6 12. මේක යන්නේ 38 නේ. 8 වන පදේ. ඔව් එතකොට කොහොමද බලන්න මතකද සූත්‍රය? T n සමානයි AR n ඍණ 1. එතකොට T8 A කීයද 3යි නේ. PR මේ හරි වගේ දාගමු. R සමාන පළවෙනි පදේ නොවන පදේ ඊට පස්සේ කලින් පදේ බෙදනවානේ. ඒ කියන්නේ 6 බෙදීම 3 කියලා ගන්නවා. එතකොට 2යි. හරි. එතකොට R 2යි. n කීයද? අපිට 8ම බලන්න කියන්නේ. එතකොට මෙතන 8නේ. අර වෙන්නේ 1. හරි. 2 8 නේ අදියෝ 7. ඒ කියන්නේ 2 7. මේක අපිට 2 7 උත්තර දීලා දෙනවානේ. 2 7 උත්තර දීලා තියෙනවා 128යි. එතකොට 3 වරක් 128යි. ඔබට දැන් මේක 3ෙන් ගුණ කරන්න තියෙනවා. බලන්න 8 වරක් 3 24යි. 2යි 384යි. කියන්නේ 8 වන පදේ 384යි. හරි. ඊට පස්සේ තියෙනවා සාධක කරන්න කියලා නේ. හරි. ඒක බලන්න x වර්ග වෙන 4x වෙන විශේෂ. x වර්ග වෙන 4x වෙන 21. මේක 4 වෙනි ප්‍රශ්නේ. මේක 3. හරි. x වර්ග වෙන 4x වෙන 21. දැන්
අරගෙන සාධක වෙන් කරන්න කොහොමද කියලා. මෙතන පොඩ්ඩක් පේන්න බලන්න. x වර්ග ඍණ 4x ඍණ 21. එතකොට ගුණ වෙලා 21ක් හැදෙන්නත් ඕනේ. එකතු වෙලා හරි අඩු වෙලා හරි ඍණ 4ක් හැදෙන්නත් ඕනේ. එතකොට ඇත්තටම ගුණ වෙලා හැදෙනවා ඍණ 21යි x වර්ග. ඒ කියන්නේ මෙන්න මේකේ ගුණිතය. එතකොට ඍණ 21යි x වර්ග. අපි ඒක x වර්ගය අයින් කරලා ඍණ 21 හැදෙන්නත් ඕනේ. එකතු වෙලා හරි අඩු වෙලා හරි හැදෙනවා මෙන්න මේ ඍණ 4x කියන්නේ. අපි ඒක ඍණ 4 කියලා හිතා ගන්න. හරිද? එතකොට අපිට ඍණ 21ක් හදා ගන්න මොකද කරන්න ඕන? 4ක් තුන වගේ ගත්තා කියන්නේ. එතකොට ඒ දෙක එකතු වෙලා හරි අඩු වෙලා හරි මේ 4 හදා ගන්න පුළුවන් නේ. 7 3 කඩු කරලා. හැබැයි මේ උත්තරේ ඍණ 4ක් x වෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩියෙන් තියෙන කියන්නේ 4 කියන ඍණ වෙන්න ඕනේ. එතකොට ඒක ඍණ 7 ධන 3. මේ දෙක සුළු වෙච්චහම ඍණ 4ක් එනවා. ඒ වගේම ගුණ වෙච්චහම ඍණ 7 ධන 3 ඍණ 21ක් එනවනේ. අන්න එහෙනම් ඒක තමයි සාධක. ඒක ලියන්න මෙන්න මෙහෙම. අපි මෙන්න මේ ඍණ 4x තමයි ඒ පද දෙක ඇතුළෙන් ලියගන්න. එතකොට ඍණ 7x ධන 3x ඍණ 21. බලන්න මේ ඍණ 7x ධන 3x සුළු වෙච්චාම ඍණ 4x එනවා. හරි දැන් මේක පද දෙක දෙකට සාධක වෙන කරනවා. x ඍණ 7 මෙතන එනවා. එතන ධන 3 ගත්තාම මෙතන x ඍණ 7 එනවා. එතකොට සාධක වෙන්නේ x ඍණ 7යි x ධන 3යි. හරි ඒක පොඩ්ඩක් ලේසිම ගන්න සාධක වෙන්න තියෙනවා. එහෙනම් අපි ඊළඟට යනකො ABC ත්‍රිකෝණ AB සමාන AC වේ x යගේ ගන්න ඕනේ. හරි. එතකොට ඒක මොනවද කියන්නේ? සමද්විපාද ත්‍රිකෝණයක් නේද? සමද්විපාද ත්‍රිකෝණයක්. මේ පස්සේ නේද? මෙන්න මේ වගේ කන තියෙන්නේ. එතකොට මේකයි සමානයි කියලා කියනෝනේ. AB AC. එතකොට අපිට දීලා තියෙන මෙතන කෝණ එකගේ 70ක් කියලා. මෙතන x නේ. අපිට x තමයි හොයන්න කියලා දෙන්නේ. හරිද? එතකොට අපි මුලින්ම මෙන්න මෙතන කෝණයගේ කීයක් කියලාද කියන්න අංශක 70ක්. එතකොට සමද්විපාද ත්‍රිකෝණ වල සමාන පාදවල සම්මුඛ කෝණ සමානයි. අන්න ඒකින්ද අපිට මුලින්ම අපි ACB අංශක 70ක් කියලා ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි මෙන්න මේකේ කෝණ දෙක එකතු 180 සමාන කරනවා. අංශක 180 සමාන 70 දාන 70 දාන x. ඊට පස්සේ මේ 70 71 140 ඒකේ හපතර ගිරු. ඒතොර 180 වෙන 140 සමාන x. ඒතොර x සමාන අංශක 40ක් කියලා තමයි එන්නේ. හරිද? එහෙනම් අපි ඊළඟට යනවා. හයවෙනි. හරි. හයවෙනි එකේ තියෙන මෙහෙම ගන්න. කිසියම් කාර්යකින් හරි අඩක් නිම කිරීමට මිනිසුන් 5 දිනකට දින 4ක් ගත වේ. ඒ සම්පූර්ණ කාර්ය සඳහා ගත වන මිනිස් දින ගණන කීයද කියලා. එතකොට මේ කාර්යය W කියලා හිතනකොට දැන් කාර්යෙන් භාගයක් කරනවා නේ. ඒ කියන්නේ W බෙදීම දෙකක් කරන්න යනවලු. මිනිස්සු 5 දිනකට දින 4ක් නේ. 5 දිනකට දින 4ක්. ඒ කියන්නේ මේකෙන් එනවා මිනිස් දින 20ක් නේ. එතකොට මේ කාර්යෙන් භාගයක් නේද සම්පූර්ණ කාර්යම කරේම. කියන්නේ W කරන කොච්චර කාලයක් කරන්නේ මිනිස් දින. මේ වගේ දෙමු යන්නේ. කියන්නේ මිනිස් දින 40යි නේ. මිනිස් දින 40යි. හරි. ඊට පස්සේ එකට යනවා අපි. ඊට පස්සේ එකේ තියෙන මෙහෙම එකක්. සුළු කරන්න කියලා තියෙනවනේ. y බෙදීම 3 බෙදීම 4y බෙදීම x නේ. මේක පොඩ්ඩක් අහගන්නවා. හරි. y බෙදීම 3 දීර්ඝ බෙදීම 4y බෙදීම x. හරි. එතකොට මෙතන තියෙන මොකද්ද? විජ්‍ය භාග බෙදීමක් නේ. අපි ඒක කතා කරනකොට පළවෙනි වාරේ තිබු පාඩමක් ඇසුරේ. එතකොට මේක 7. එතකොට විජ්‍ය භාග බෙදීමක්. එතකොට මුලින්ම කරන්නේ මොකක්ද? මෙන්න මේ බෙදීම තියෙන එක ගුණ කිරීම කළා ඊට පස්සේ තියෙන පදේ උඩයට මාරු කරනවා. ඒ කියන්නේ පරස්පරය ගන්නවා. එතකොට y බෙදීම 3 ගුණ කිරීම දැම්මා x බෙදීම 4y විදිහට වෙනස් කරගත්තා නේ. හරි. දැන් බලන්න මෙන්න මේකේ මෙන්න මේ y ටයි මේ y සුළු කරගෙන නේ. මොකද ඒ දෙක සමානයි. එතකොට බලන්න ඉතුරු වෙන්නේ මොනවද කියලා.
ඉතුරු වෙන්නේ මේ ටික විතරයිනේ. එතකොට x බෙදීම 12ක් තමයි උත්තරේ දෙන්නේ. හරි නේද? එහෙනම් අපි ඊළඟට යන 8 වෙනි එකට මේක තියෙන්නේ අංග සම ප්‍රශ්නයක් නේ. බලන්න ABO හා COD ත්‍රිකෝණ කෝපක අවස්ථාවකදී අංග සමභාව දැක්වීම සඳහා ලියවිද ඉතිරි විවර ලියන්න. එතකොට මේකේ අපිට පියවර දෙකක් ලියලා දෙනවානේ. එතකොට තව එක පියවරයි තමයි අපිට ඕන වෙන්නේ. බලන්න මුලින්ම AB සමාන CD. හරිද? ABO සමාන OCD. හරි. ඒකක් දීලා තියෙනවානේ. හරි. එතකොට මේක අංග සම වෙන්නේ කෝපක අවස්ථාව. දැන් ඒතර අපිට මේ දීලා දෙන දත්වල කොකණේක පාදක දීලා තියෙනවා. එතකොට තව ඉතුරු වෙන්නේ මොකද්ද? තව ඉතුරු වෙන්නේ කෝණයක් නේ. ඒක රූපෙත් පොඩ්ඩක් ගන්නලා බලුවා. මේකයි සමානයි කියලා දෙනවා. මේක සමානයි කියලා තියෙනවා. හරි ABCD. දැන් මේක ඉතිරි අංගය තමයි අහන්නේ නේ. බලන්න ඉතිරි අංගය අපිට ගන්න පුළුවන් මේක දත්ත දීලා නැතුණා ලේසියෙන්. මෙන්න මේ කෝණය සමාන නේද? ඒ කියන්නේ AOB කෝණය සමානයි COD. මොකද්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. ඔක තමයි එතකොට උත්තරය අපිට. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 9 වෙනි එක. දල මිනුම් සහිත ඇඳේ ප්‍රශ්නයේ ත්‍රිකෝණාකාර මුහුණතර එකිනෙකට වෙනස් මුහුණක් දෙකක දල සරහන අඳින්න ඕනේ. එතකොට ත්‍රිකෝණාකාර මුහුණත නැතුව දල සරහන අඳින්න කියලා කියනවා. එතකොට මේක ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන දෙපැත්තේ අනිත් ඒවා තියෙන මොන වගේ 62 කියලා ඔයාලා හිතා ගන්න පුළුවන් නේද? මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ ත්‍රිකෝණ දෙක නැතුව තියෙන ඉතුරු වෙන ගැන තමයි අහන්නේ අපි. ඒක මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පදවල මම දිගවල තියාගන්න. 3යි 4යි 5යි දිග 6යි කියලා තියෙනවා. හරි. එතකොට මේ වගේ ත්‍රිකෝණ නැතුව. එතකොට මේ ත්‍රිකෝණාකාර මුහුණක් හැරිච්චාම මම යට එක ගැන හිතන්නේ මේක තියෙන්නේ මෙන්න මේ වගේ එකක් නේද? දිග 6යි පාර 3ක් වෙච්ච එක. ඒ වගේම තව මම මේ පැත්තට තියෙන එක හිතන්න. ඒ කියන්නේ මෙහෙම තියෙන්නේ. අන්න ඒක ගැන හිතුවත් එහෙම. ඒක දිග 6යි එකේ පළල 5ක් වෙන එකත් ත්‍රිකෝණාශ්‍රය. එතකොට අපි මහන්නේ දරසලහන්න. එතකොට මේ වගේ දෙයක් ගන්නාම හොඳටම ඇති. ඊළඟ ඊළඟ ප්‍රශ්නය මේක 9 වෙනි ප්‍රශ්නේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ තියෙනවා. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම එකක්. x සමානයි x, x යන හතරේ ගුණාකාරයේදී බිඳුවට වඩා x උඩයි 30ට වඩා x අඩු වෙන්නේ. බිඳුවට වඩා x විශාලයි 30ට වඩා x කුඩායි. මේ වෙනත් කුලක අංකණයකින් දක්වන්න. එතකොට අපි ක්‍රම ගොඩක් දන්නවා නේද? මම ඔයාලට ක්‍රම දෙකක් කියලා දෙන්නම්. මුලින්ම අපිට ඔක අවයව ලියන එක කියන්න පුළුවන්. s සමානයි කියලා බිඳුවක් 30ක් අතර 7 ගුණාකාරයි. එතකොට මොනවද 7 ගුණාකාර? 7 14 21 28 නේ. ඊට පස්සේ මේවා 30ට වඩා වැඩි. තව ඕන අපිට වෙන්න ඕනෙම දක්වන්න පුළුවන් මේව. 7 14 21 28 කියලා මේකට අපි s කියලා ඊතරයක් ගහලා පෙන්නනවා. හරි. මේක ග්‍රාමවල ක්‍රම දෙකකින් වෙන් ගන්නට කියලා දුන්නා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. කුඩා පද ගුණාකාරය වැඩි කරගෙනනේ. එතකොට මතකද මම කුඩා පද ගුණාකාරය කරන්නේ පළවෙනි වාරයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී කියලා දුන්නානේ. එතකොට අපිට මේ දෙවෙනි වාරයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට විභාගයකට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා ඔයාලට තේරෙන්න පුළුවන්. හරි. x වර්ග 2xy අනිත් එක තියෙනවා 3y නේ. හරි. බලන්න මේක 11 වෙනි ප්‍රශ්නේ. කුඩා පද ගුණාකාරය ගන්නවානේ. එතකොට කුඩා පද ගුණාකාරය වයනකොට අපි මොකද මේ කරන්නේ? මෙන්න මේ පද වැඩිම බලවල ගුණිත විදිහට හදා ගන්නවා. එතකොට මෙතන නම් 2 එක වර x එක වර y එක. මෙතන 3 එක වර y එක.
එතකොට අපි කුඩා අපල ගුණාකාර දැන් ගන්න යන්නේ. එතකොට අපි ගන්න මේ අසමාන පදවල වැඩිම බල තියෙනවනේ. එතකොට දෙකේ වැඩිම බලය 2 1, තුනේ වැඩිම බලය 3 1, x ගේ වැඩිම බලය x වර්ගය, y ගේ වැඩිම බලය y ගේ පළවෙනි බලයනේ. හරි. එතකොට දෙවරක් එක දෙවරක් තුන 6යි 6යි x වර්ග y තමයි කුඩා අපල ගුණාකාරය. හරි අපි දැන් 12 වෙනි එක දැන් ගන්නවා. रूपे PR समांतर ST PQR का QPR कोण වේගෙන 50යි 70යි වෙන x යාගේ වලනේ. හරි මම මුලින්ම රූපය හඳ ගන්නවා. හරි එතකොට මෙන්න මෙතන තමයි 70 දීලා තියෙන්නේ. මෙතන x කියලා දීලා තියෙනවානේ. හරි දැන් අපිට මෙතන අංශක 50ක් කියලා දීලා තියෙනවා. PTQ හරි දැන් අපි ගහන්නේ x ආගේනේ. එතකොට ඔයාලට x ආගේ හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් මතක් වේද? ඕන්න අපිට මෙහෙම වැඩක් කරා. මෙතන PQR කෝණය ගැන හිතලා මෙන්න මෙතන PRQ කෝණය හොයාගත්තා. ඒ කියන්නේ අපි PRQ කෝණය හොයාගමු මුලින්ම. ඊට පස්සේ මම කියලා දෙන්න කොහොමද අනෙක් ක්‍රමය හදන්නේ කියලා. බලන්න P මම මෙතන y කියලා ගන්නවා. එතකොට 180 සමානයි 50 ධන 70 ධන y. එතකොට 50 70 120 y සමාන අංශක 60යි. හරිද? එතකොට බලන්න මම මේකයි එන්න මෙතන කෝණේ ගහනවා. ඒ කෝණ දෙක සමානයි නේද? f හැඩයට දෙන්නේ මොකද්ද? අනුරූප කෝණනේ. අන්න ඒකෙන්ද ඒ කෝණ දෙක සමානයි. එතකොට මේ කෝණේ යාර කෝණයට සම්බන්ධ මොකද්ද? y සමාන x සමාන 180 ඍණ y නේ. එතකොට x කියලා ගන්න කොහොමද? 180 y වෙනකොට අපි y දා හොයාගත්තාම ඒක 60. එතකොට x සමාන අංශක 120ක් කියලා තමයි එන්නේ. x සමාන අංශක 120ක්. හරි. එහෙනම් 13 වෙනි එකට යමු. x සමාන අංශක 120 නේ. හරි. ඊට පස්සේ දෙන වෘත්තයක් නේ. එතකොට ඒක ගන්නකොට බලාගෙන රූපය අඳින්න වෙනවා මම. මේ වගේ රූපයක් දීලා දෙනවා. එතකොට ඔයාලට මේක ගාන හදද්දී ඔයාලට දැනුම් ටිකක් නම් ඕන වෙනවා. මොනවද මේකේ? කොහොමද මේ වගේ ගන්න හදාගන්න කියලා. බලන්න මේකේ තියෙන O කේන්ද්‍රයේ වෘත්තය AB හා AC ධ්‍යායන් වෙනවා. හරි AB හා AC ධ්‍යායන් වෙනවලු. හරි. ඊට පස්සේ කියලා තියෙනවා AB හා AC ධ්‍යායන් මැදලා වෙන x, y වෙනවා. හරි. එතකොට මෙතන x මෙතන y නේ. හරි. x y අංශක 120යිලු. මේක අංශක 120යිලු. මෙතන x කියලා දීලා තියෙනවනේ. හරි. BAC අංශක. ඒ කියන්නේ x වල අගය ගන්න කියලා තමයි ඔය කියලා දෙන්නේ. හරිද? දැන් ඔයාලට මතක තියෙන්න ඕනේ මෙන්න මේ ධ්‍යායන් වලට කියන්නේ යා කරාම හරිම දේන ඒවා මෙන්න මේ ධ්‍යාය හරියට බෙදනවනේ. එතකොට බෙදද්දී මෙන්න මෙතන කෝණයෙන් වල අංශක 90යි නේ. මොකද කෙටිතම දුරකින් ඉන්නේ. එතකොට මෙතන අංශක 90ක් එනවා. එතකොට මේ AYOX කියන්නේ චතුරස්‍රයන. එතකොට ඒකේ අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 360යි නේ. ඒතර අංශක 360 සමානයි කියන එකට අපි ආදේශ කරනවා. එතකොට මෙතන 92යි 90 මෙන්න තව 120 උත් දීලා දෙනවා. තව මෙතන x උත් තියෙනවානේ. හරි. ඕන අපිට මේක තව ක්‍රමයක් පාවිච්චි කරලා හදන්න පුළුවන්. මේ ක්‍රමය කියලා දෙන්න. මේකම ඉතින් බලන්නකෝ 180 120 300යි. එතකොට 360න් 300 කඩ කරන්න. එතකොට එනවා x.
එතකොට x සමාන අංශක 60යි. එතකොට තව අර අපි ප්‍රමේය ඉගෙන ගත්තේ ඒ ප්‍රමේය හදන්න. මොකද ඒකට ජයයක් තියෙනවා. හරිද? එතකොට ජයය කේන්ද්‍රවල ආපස්සට යන ඕනේ. එතකොට මේකම විතරයි ඒක හදන්න පුළුවන්. ඊට පස්සේ අපි 14 වෙනි එකට අපි දැන් 13 අමතක කරනවා. හරි. කමන්නේ මේක 14 වෙනි ප්‍රශ්නේ. අපි දැන් 13ට යමුකෝ. 13 තියෙන මෙහෙම එකක්. 3x ඍණ 1 මම ලියලා මෙන්න 3x ඍණ 1 විශාලයි සමානයි 5. අසමානතාව සපුරාන කුඩාම ධන නිකලය කුමක්ද කියලා අහනවා. හරිද? එතකොට නිකලය හොයන්න කලින් අපි මේක x වලට එන්න පුළුවන් පදේ හොයාගන්න ඕනේ. දැන් සොලු කරන්න ඕනේ x තනි කරගන්න. මුලින්ම අපි 3x මේ පැත්තේ තියදී මම එකේ කා පැත්තට ගෙනනවා. එතකොට ධන වෙනවා. එතකොට 6ක් වෙනවා. ඊට පස්සේ අපි දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට 3 3 වල x විශාලයි හෝ සමාන 2යි කියලා එනවා. එතකොට මේ වගේ එක අසමානතාවෙන් දෙපැත්තම ධන සංඛ්‍යාවෙන් බෙදලා මොකුත් වෙන්නේ නැහැ. හැබැයි ඍණ සංඛ්‍යාවෙන් බෙදද්දී හරි ගුණ කරද්දී හරි මේ අසමානතාව ලකුණු වෙනස් වෙනවා. ඒකත් මතක තියාගන්න. හරි. එතකොට මේකෙන් මොකක්ද කියලා ඔයාලට තේරෙනවද? x වලගේ දෙකට වඩා දෙක සමාන ඒ වගේම දෙකට වඩා වැඩි. එතකොට අහන්නේ කුඩාතම නිකලයන. එතකොට කුඩාතම එක කීයද? කුඩාමගේ සමාන 2යි. මොකද දෙකට සමානත් කියලා කියනවා. අන්න ඒක නේද අපිට 2 කියලා තමයි ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ අපි 15 වෙනි එක යමුකෝ. PQR ත්‍රිකෝණයේ පරිමිතිය 28ක් නම් ST පාදයේ දිග. හරි. එතකොට උතන දෙන්නේ මධ්‍ය ලක්ෂණ ක්‍රමයනේ. දැන් මම මේ පාඩමත් ඔයාලට කියලා දුන්නා. නොතේරුම් කියනවා ආයේ වීඩියෝ එකක් බලන්න පොඩ්ඩක්. හරි. ඊට පස්සේ මේක ලෝක ගන්නනවා. මේකත් තියෙනවා. හරි. එතකොට PQR ST හරි. මේකේ පරිමිති දීලා තියෙනවානේ. පරිමිති රාගය දීලා තියෙනවා 28 සෙන්ටිමීටර 28යි. හරි. ඒ වගේම අපිට පාද දෙක දීලා තියෙනවානේ. මෙතන 4ක් කියලා දීලා තියෙනවා. මෙතන 5ක් කියලා දීලා තියෙනවානේ. හරි. එතකොට මේක හතර නම් මේ PQ පාදයෙන් දෙක කියලා අපෙන් අහන්නේ ST නේ. ඒ කියන්නේ මෙන්න මේ පාදය. හරිද? ඒක හොයන්න කලින් අපිට QR පාදය ඕන වෙනවා. එතකොට ඔයාලට මතකද ප්‍රමේය? ත්‍රිකෝණයේ පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ආකාර රේඛාව ඉදිරි පාද සමාන්තර නද දෙකින් හරියටක් වේලුනේ. එතකොට සමාන්තරණය මම ලකුණු කරගත්තා. දෙකින් හරියටක් කියන එක අපි ඊළඟට ගමු. හරිද? එතකොට අපි පරිමිතිය සමාන 28යි නේ. 28 සමාන මෙන්න මේ පාද දෙක කියන මේක 4 නම් මේකත් 4යි නේ. එතකොට 8යි. මෙතන 5යි නම් මෙතනත් 5යි. එතකොට ඒ පාද දෙක 10යි. දැන් QR නේ. එතකොට 8යි 10යි 18යි. ඒක මෙහාට ගෙච්චාම ඉතුරු 10යි නේ. එතකොට 10ක් සෙන්ටිමීටර තමයි QR. එතකොට අපි දැන් ප්‍රමේයෙන් දන්නවා ST සමාන භාගයක් QR නේ. හරි. එතකොට භාගයක් QR. එතකොට QR අපි 10 කියලා දාන්න. එතකොට ST සමාන 5 සෙන්ටිමීටර නේ. හරි. එහෙනම් අපි ඊළඟ එකට යන්න 16. එතකොට ඒකේ තියෙන වටපස්ථාරයක් වගේ එකක් දීලා තියෙනවානේ. ඒක දීලා තියෙන ටික නැටුම් නාට්‍ය එහෙම දීලා තියෙනවා. එතකොට අපි අංශ ගන්නවා ඔක්කොම පෙන්නනවා කියලා දෙනවා. අස් මෙහෙම තියෙනවා. අංශ 140යි මෙතන 70යි මෙතන 90යි. ඉතින් කොහොමද අපිට දීලා නේද? මේක නාට්‍ය මම ගාම කියලා ලියනවා D. මෙතන හරි. ඊට පස්සේ චිත්‍ර සංගීත. හරි. දැන් 11 වෙනි සිසුන් සමග චිත්‍ර සංගීත නාට්‍ය හදාන්න ආකාරය මේ වටපස්සෙන් දැක්කේ.
නැටුම් හදාරන සිසුන් 45ක් සිටිනවලු. නාට්‍ය හදාරන සිසුන් ගන්න කිරි අහනවනේ. නැටුම් 45යි. හරිද? ඒ කියන්නේ අංශ 45කින් සිසුන් 45 දෙනෙක් පෙන්නලානේ. අංශ 90කින් සිසුන් 45 දෙනෙක් පෙන්නලා. එතකොට අපි නාට්‍ය ගන්න නාට්‍ය වල යන කෝණය කීයද කියලා හොයාගමු. මම මෙතන x කියලා දාගෙන x හොයාගන්න. එතකොට අපි කරන්නේ 300ට සමාන කරන අභ්‍යන්තර කෝණ වල එකතුවනේ. x දාන 90 දාන 70 දාන 140යි. හරි. බලන්න 90 70 180 140 කියලා 320යි නේ. 320 දාන x දාන 320. එතකොට 360යි පැත්තේ. එතකොට x සමාන කීයද? 320 කියපුවම 40යි නේ. x සමාන අංශක 40යි. ඊට පස්සේ අපි දැන් ගන්නවා අංශක 90කින් ළමයි 45ක් පෙන්වනවා. අංශක 90කින් 45. ඒ කියන්නේ අංශක 90කින් ළමයි 45ක් මේ 9යි මේ 45යි 9න් සුළු කරා. එතන මෙතන 5යි. එතන මෙතන 4 ඉතුරුයි. එතකොට 5 4 20යි. ඒ කියන්නේ ළමයි 20ක් තමයි නාට්‍ය කරන්නේ. හරිද? ඊට පස්සේ අපි 14ට යනවා. හරි. මෙතන පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. 90යි 70යි 160 160 ඇතුලේ 300. හරිද? එතකොට මෙතන 300 වෙනවා. එතකොට මෙතන කොහොනේ අංශක 60ක් කියලා එනවා. හරිද? ඊට පස්සේ මෙතන 60ක් එන්නේ. එතකොට 90යි 60යි අපිට දැන් වෙන විදිහට සුළු කර හැකි. මේ විදිහට අවුලක් නැහැ. 5 30ක් කියලා එනවා. එතකොට ළමයි 30ක් තමයි උත්තරේ. එතකොට මෙතන 90යි 70යි එකතු කරාම 160ක් එනවා. හරිද? ඊට පස්සේ බලන්න 17 නේ. ඒකම රූපයක් ඇඳගෙන වෙනවා. එතකොට ඒකන පොඩ්ඩක් ටිකක් අමාරු විදිහට තමයි දීලා තියෙන්නේ. මේ වගේ මුල්තේ දීලා තියෙනවා. ඒකේ මේ වගේ ටිකක් දීලා තියෙනවා. මෙතනින්ම තමයි ඉවරලා තියෙන්නේ. අපට තව කේන්ද්‍රයක් ආවලා නේද? මෙතන කේන්ද්‍රය දීලා තියෙනවා. මෙතන O. හරිද? ඒක ඔක්කොම හරි. A B මෙතන C මෙතන D නේ. හරි. මේ ටික හරි. දැන් බලන්න මොකද කියලා තියෙන්නේ කියලා. ලෝකයේ දී කේන්ද්‍රය O කේන්ද්‍රය වෘත්තයක් ABC ලක්ෂ වෘත්තය මත පිහිට ඇත. ඒ ඇසුරෙන් පහත් ප්‍රකාශන හරිනම් හරි ලකුණද වැරදි ලකුණද ඉදිරි කොටුවේ ලොක්. ඒක දාන්නෝනේ. AOD සමානයි 2ක් ABD. AOD සමානයි 2ක් ABD නේ. මම මේක ඔක්කොම ලියාගෙන ඉන්නවා. නැත්නම් බෑ. ABD සමානයි ACD. හරි. දැන් අපි බලමු හරිද වැරදිද කියලා. AOD කෝණය. කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. ඒක සමාන වෙනවා ABD. දෙකක් ABD. එතකොට අපි ක්‍රමයක් ඉගෙන ගත්තා මතකද? ඡාපයක් මගින් කේන්ද්‍රය මත ඡාපයක් මගින් පරිධි ආපාදනය කරන කෝණය. ඒක කේන්ද්‍රය මත ආපාදනය කරන මේ කෝණයෙන් දෙගුණයක් නේ. එතකොට මෙන්න මේ ක්‍රමය තමයි මේ පළවෙනි එකෙන් කියලා දෙන්නේ. එන්න ඒක හරිය නේද? ඊට පස්සේ දෙවෙනි එක බලන්න ABD ACD. ඔයාලා මතකද එකම කණ්ඩේ කෝණ කියලා. ඒ කියන්නේ එකම දැනින් පටන් ගන්න එකම දැනින් ඉවර වෙන්නේ පරිධි ආපාදනය කරලා. අන්න ඒ කෝණ වල ආගෙන් සමානනේ. එතකොට මෙන්න මේ ප්‍රමේය තමයි මෙන්න මේ දෙවෙනි එක කියලා දෙන්නේ. ඔක ඒකත් හරි. එතකොට මේ ප්‍රමේයන් අපි හරියටම දන්නවද කියලා තමයි මේ කට්ටිය මේ බලලා තියෙන්නේ. හරිද? එහෙනම් අපි 18 වෙනි ප්‍රශ්නට යමු. 18 වෙනි ප්‍රශ්නේ දෙන්නේ මෙහෙම එකක්. රූපයේ දිහා දත්තනෝ A සිට B පෙන්න ආරෝහණ කෝණය අවරෝහණ කෝණය ඇසුරෙන් විස්තර කරන්න ඕනේ. හරි මෙහෙම කඩේකට දාලා තියෙනවා. ඒකේ මේ වගේ ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මෙතන A මෙතන B කියලා තියෙනවානේ. එතන මෙතන කෝණය දීලා තියෙනවා අංශක 50ක් කියලා.
එතකොට මේකට මේක සමාන්තරයි කියලා දීලා දෙනවා. හරි. ඒතර ඔය ටික තමයි දීලා දෙන්නේ. එතකොට කියන්නේ A සිට B පෙන්න ආකාරය. A සිට B පෙන්නනවා. එතකොට ඔයාලා මතකද S මට්ටමේ ඉඳන් ඉහළට තියෙන කෝණ ආරෝහණ කෝණයි S මට්ටමේ ඉඳන් පහළට තියෙන කෝණ අවරෝහණ කෝණයි විදිහට තියෙනවනේ. එතකොට මේක කියන්නේ අවරෝහණ කෝණය සොරන්නේ. එතකොට පල්ලෙහාට තියෙනවනේ. එතකොට S මට්ටමේ ඉඳන් ඉස්සරහට ගන්න. මේ ගානක් දෙනවා අපිට. එතකොට මේක තමයි B A සිට B පෙන්න අවරෝහණ කෝණය. එතකොට මෙතන කෝණය කියන්නේ අංශක 45යි නේද? සෝරි අංශක 40යි. හරි. එතකොට මේ අංශක 40 විස්තර කරන්න කොහොමද? A සිට B පෙන්නන අවරෝහණ කෝණය අංශක 45ක් වේ. අවරෝහණ කෝණය අංශක 45ක් වේ. එතකොට මේක තමයි විස්තර කෙරෙන්නේ. හරිද? ඊට පස්සේ අපි 19 වෙනි ප්‍රශ්නෙට යනවා. එතකොට 19 තියෙන බලන්න රේඛාව අනුක්‍රමණයක් කරනවලුනේ. හරි. එතකොට ආයෙත් මතකද අනුක්‍රමණයක් කරන්නේ කොහොමද කියලා? අනුක්‍රමණයක් කරන්නේ අනුක්‍රමණය සමානයි y කණ්ඩායම අතර වෙනස බෙදීම x කණ්ඩායම අතර වෙනස නේද? හරි. එතකොට අපි මුලින්ම y කණ්ඩායම x y කණ්ඩායම මොනවද කියලා බලමු. a ලක්ෂය ගත්තොත් එහෙම ඒක බිඳුවේ 3 නේද? බිඳුවේ 3 a ආයි b ලක්ෂය බලන්න b ලක්ෂය කොහොමද තියෙන්නේ කියලා. b තියෙන්නේ 6 5 නේද? b තියෙන්නේ 6 5. හරි. එතකොට දැන් අපි අනුක්‍රමණය ගන්න ඕනේ. මම අනුක්‍රමණය සිම්පල් m කියලා ගන්නවා. අනුක්‍රමණය ඉන්නේ y කණ්ඩායම අතර වෙනස නේ. 3 ඍණ 5 බෙදීම x කණ්ඩායම අතර වෙනස. බිඳුව ඍණ 6 නේද? හරි. 3 ඍණ 5 ඍණ 2යි බිඳුව ඍණ 6 ඍණ 6යි. එතකොට අපිට මේක දෙකම ඍණ දෙකෙන් සුළු කරා. ඒකවල මෙතන 1යි 3යි. එතකොට අනුක්‍රමණය ඉන්නේ 3න් 1යි. හරිද? ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නට යනවා. 20 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. ABCD හා CDPQ සමාන්තර රාශි දෙකක් වූ දිය තොරතුරු රාශියේ PQ දිග A කෝණයේ අගයත් හොයන්නේ. හරි. අපි මුලින්ම රූපය හඳුනගමු. එන්න මේ වගේ රූපයක් තියෙන්නේ. මේ වගේම තව මේක දික් කරලා තියෙනවානේ. හරි. හරි මේක මෙහෙම දික් කරලා තියෙන්නේ. මේක ලකුණා මෙන්න මේ වගේ එකක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේ දෙක සමාන්තර රාශි දෙකක් තියෙනවා. එතකොට ඔයාලා සමාන්තර රාශි වල ලක්ෂණ දැනගන්න ඕනේ. හරිද? AB CD ඒ වගේම CD PQ නේ. හරි. එතකොට බලන්න මෙතන අංශක 40ක් කියලා දීලා තියෙනවා. එතකොට ඔයාලා සමාන්තර රාශි වල මොනවද ලක්ෂණ තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. හරිද? එතන මෙතන 6ක් cm කියලා දීලා තියෙනවා. එතකොට මේ 20 වෙනි ප්‍රශ්නය. එතකොට ඒක මුලින්ම ගන්නේ PQ දෙකනේ. ඒ කියන්නේ මෙන්න මේක දිග. එතකොට අපි ABCD සමාන්තර රාශිය ගැන හිතුවා. DC පාද දිග කීයද? ඒත් 6 cm නේ. මොකද හේතුව? සම්මුඛ පාදනේ. ABC එකේ සම්මුඛ පාදෙන් තමයි DC 6ක් වෙන්නේ. හරිද? එතකොට දැන් අපි CD PQ සමාන්තර රාශිය ගැන හිතුවා. මේ DC PQ කියන්නේ සම්මුඛ පාදනේ. එම නිසා PQ 6ක් cm වෙනවා නේද? එතකොට මේ හේතුවම තමයි. හරිද? එතකොට PQ 6ක් cm. ඊට පස්සේ මෙන්න මේ සිම්පල් A කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය සිම්පල් A කියලා දීලා දෙනවා. අනේ කෝණය අගේ කීයද කියලා අහනවානේ. හරි. එතකොට බලන්න අපි CD PQ සමාන්තර රාශිය ගැන හිතුවා. ඔයාලා දන්නවා මේක තියෙනවා ලක්ෂණ සම්මුඛ කෝණ සමාන කියලානේ. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය කීයද වෙන්න ඕනේ? මෙන්න මේ අංශ 40ම තමයි නේද? හරි. එතන 40යි. ඊට පස්සේ සමාන්තර රාශිය වල දන්නවා සම්මුඛ පාද සමාන්තර. එතකොට මේක තියෙන්නේ නිසෙත් හැදෙන්නේ. එතකොට A කෝණය සමාන අංශක කීයද? A කෝණය සමාන අංශක 40යි නේ. එතකොට මේක රචනා ගණනක් ඉඳන්නේ. නෙවෙයිකින්ද අපිට මේ වගේ මේ වරහන් අතර ලියන්න ඕනේ ගොඩක් කරුණු. අර කෙටි උත්තර තමයි අහන්නේ. ඒකින්ද එකපාරම උත්තරේ වලට වැරදි නැහැ. හරිද? එහෙනම් අපි 21 වෙනි ප්‍රශ්නේ යමුකෝ. මුලින්ම කියලා දෙනවා ලඝු ආකාරය ලියන්න කියලා නේ. එතකොට ඔයාලා ඔය ලියලා තියෙන දර්ශක ආකාරය. එතකොට දර්ශක ආකාරය දෙනක ලඝු ආකාරය ලියන්න දන්නවද? හරි අපි බලමු ඒක 21 64 සමානයි 2 6 කියලා දෙන්නේ නේ. හරි. එතකොට මේක පාදේ මේ දර්ශකාකාරය තියෙන. එතකොට මේක පාදේ මේක දර්ශකය. හරිද? එතකොට අපිට ලඝු ප්‍රකාශන ගත්තී LG කියලා ලියනවා. එතකොට මේක පාදෙම තමයි මේකෙත් පාදේ. හරිද?
එතකොට අපි මෙතන මේ 64 කියලා අන්න ඒක මෙතන තියෙනවා. සමානයි දර්ශකය තමයි එන්නේ. ඒ කියන්නේ ලඝු දෙකේ පාද 64 සමාන 6 කියන එක තමයි උත්තරේ. හරිද? එතකොට ඕක තමයි මේ කොටස නම් තියෙන්නේ. හරි. අපි 22 වෙනි එකට යමු බලන්න. එතකොට 22 තියෙන්නේ තිරෙන් නිවාසයට පාසල් ගමන් කරද්දී ආකාර මෙන් පස්සට දැක්වෙලු. ඔහු වේගය මිනිත්තුවට මීටර කීයද කියලා අහනවා. වේගය මිනිත්තුවට මීටර. එතකොට බලන්න මේකේ දුර දීලා තියෙන ප්‍රස්ථාරය මීටර වලින් කාලය මිනිත්තු වලින් නේ. හරි. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරේ අනුක්‍රමයෙන් එන්නේ මොකද්ද කියලා ඔයාලා කියන්න පුළුවන්ද? අනුක්‍රමයෙන් එන්නේ ප්‍රවේගය නේද? එතකොට දැන් අපි මේකේ අනුක්‍රමණය ගමු. ඉස්සෙල්ලා අනුක්‍රමණය කරපේනවා අනුක්‍රමණය. අනුක්‍රමණයනේ අපි ඉස්සෙල්ලා අනුක්‍රමණය යවනේ. මෙන්න මෙතනත් අනුක්‍රමණයනේ එතකොට මේකේ අනුක්‍රමණය වුණා. ඔයාලා කැමති ලක්ෂ දෙකක් තෝරගත්තා. මම මුලින් මේ කියන බිංදුවයි 510 කියන ලක්ෂ තෝරගන්න. හරිද? එතකොට බිංදුවයි මම කිව්වේ 10500 නේ. හරි. මම ඒක තෝරගත්තා. දැන් අපි y කන්නාම වල වෙනස ගමු. 500 රින් බිංදුව කියලා ගමු. කලින් එක අපි අනිත් අතන ගන්න. හරි x කන්නා අතර වෙනස. 10 වෙන බිංදුව නේ. එතකොට 500 බෙදීම 10ක් කියන්නේ ආයේ. එතකොට කීයද උත්තරේ? 50යි නේ. එතකොට 50යි අනුක්‍රමණය. එතකොට ඒක ඒකක වලින් ඉවත් කොහොමද දෙන්නේ? මිනිත්තුවට මීටර නේ. මෙන්න මෙහෙම තමයි ලියන්නේ. හරිද? එතකොට මේ අනුක්‍රමණය වේගයනේ ඒ කියන්නේ මේක තමයි උත්තරය. අපි ඊට පස්සේ වේගය සමානයි 50යි මිනිත්තුවට මීටර කියලා ඉවට අවුලක් නැහැ. දැන් ඔයාලා හිතනවා මේකේ මිනිත්තුවට මීටර වලින් ඒකක වලින් ප්‍රස්ථාර කියලා දෙන්න. හැබැයි අපෙන් අහන්නේ පැයට කිලෝමීටර. එතකොට අපි මේ ඒක ආයි වෙනස් කරලා සුළු කරලා ඕනේ. හරිද? එතකොට අපි යන ඊළඟ ගාන කියනකො 23. මේක තියෙන්නේ සමීකරණ 24 නේ. එතකොට සාධක දෙක ගුණිතයක් සමාන කරලා දෙන බිඳුව නේ. එතකොට මම පාඩම වල කතා කරා දෙවෙනි වාරේ තියෙන පාඩම කොහොමද? එතකොට මේක සාධක දෙක ගුණිතයක් තියෙනවා. එතකොට මේක 23 x ඍණ 2යි x ධන 2යි නේ. x ඍණ 2 වරක් x ධන 2 x ධන 1 සමාන බිඳුව කියලා තියෙනවා. හරිද? එතකොට මේක සාධක දෙක ගුණිතයක් නේ. සාධක දෙක ගුණිතයක් බිඳුවට සමානයි. ඒ කියන්නේ මේ සාධක දෙක අපිට වෙන වෙන බිඳුවට සමාන කරගන්න. ඒ කියන්නේ x ඍණ 2 සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව කියන්නේ. හරි. එතකොට මේ ටික සුළු කරමු. x සමානයි මෙතන දෙකක් එනවා. මෙතන x සමානයි ඍණ එකක් කියලා එනවනේ. හරි. එතකොට මේක තමයි ඔය විසඳුම සමීකරණ විසඳන්න කියමු උත්තර දෙක මේ දෙක. හරි. ඊට පස්සේ බලන්න. ඒ පස්සේ සම්භාවිත සම්බන්ධ ගැටලුවක් නේ. එතකොට මේක කියනවා අංක 106ට අංක ලියන සර්ව සම දාළු කැටය උඩ දමු විට 4ට වැඩි අගයක් ලැබීමේ සම්භාව්‍යතාවය නේ. එතකොට ලැබෙන්න පුළුවන් අගයන් ටික මොනවද? 1 2 3 4 5 6 නේද? දැන් කියන්නේ 4ට වඩා වැඩි අගයක් ලැබීමේ සම්භාව්‍යතාවය නේ. 4ට වඩා වැඩි. එතකොට මෙන්න මේ දෙක විතරයි නේ. ඒ කියන්නේ මුළු තියෙනවා ලැබෙන්න පුළුවන් අගයන් 6ක්. 6න් දෙකක් තමයි 4ට වැඩි නේ. ඒ කියන්නේ මේක තමයි සම්භාව්‍යතාවය. ඔක අපිට තව සුළු කර හැකි. දෙකම දෙකෙන්. ඒ කියන්නේ 3න් එකක් කරලා එනවා. 4ට වඩා වැඩි එකක් ලැබෙන්න පුළුවන් සම්භාව්‍යතාවය. හරිද? එහෙනම් අපි 25 වෙනි එකට යමු. ඒතකොට 25 වෙනි එකේ නිර්මාණ. ගොඩක් වෙලාවට කරලා 25 වෙනි ප්‍රශ්නේ නිර්මාණ සම්බන්ධ තමයි එන්නේ. බලන්න මේක මොකද්ද කියලා දෙන්නේ කියලා. AB AC කියලා මෙහෙම එකක් තියෙනවා නේ. AB AC කියලා මම මෙහෙම ඉඳ ගන්නවා. මේක A B මේක AC. හරිද? මේක 25 වෙනි ප්‍රශ්නේ. එතකොට බලන්න මුලින්ම කියනවා AB හා AC යන ඉඩමක මායිම් දෙකකේ එම මායිම් දෙකට සමගලින් A හා C ට සමගලින්ද දුරකථන කරුණක් සිටුව යුතුය. පත පිළිබඳ දැනුම භාවිතයෙන් සුදුසු ස්ථානයේ X ලකුණු කරන්න. හරිද? මේක පොඩි නිර්මාණයක් කරලා තියෙනවා. මම ඒක කියන්නේ ඒක අපිට උදව්වක් කරලා තියෙන්නේ. මම ඒක දීලා නැහැ කියලා හිතලා බලලා අද මේක කියලා දෙන්න. මුලින්ම කියනවනේ AB හා AC වලට යන සමතුලිත යන එක. එතකොට අපි අඳින්න ඕන මොකක්ද මේක? කොන සමච්ඡේදය. එතකොට කරන්නේ මෙතන කවකාට තියලා මෙහෙම ගහනවා. ඊට පස්සේ කැපෙන දැන් තියෙන අන්න එතනත් තියලා මෙහෙම ගහනවා. ඒ දුරම අරගෙන මෙහෙම ගහනවා. ඊට පස්සේ ඒක කඩේවිල වගේ ආකාර ගන්නවා. හරිද? හරි. මෙන්න මේක ආකාර ගත්තා. ඒක ඔයව AB ට AC ට සමතුලිත යන පද. හරිද? ඊට පස්සේ ගෙන A හා C ට සමතුලිත යන A ටත් යනවා C ට සමතුලිත යනවා. එතකොට කරන්නේ කොහොමද?
මෙන්න මේ A වල තියෙන මෙන්න මේ දුරට කියන්නේ AC දුරට වඩා දුරේ භාගයකට වඩා වැඩි දුරක් ගන්නවා. හරිද? ඒකල්ල අපි කරන්නේ මෙහෙමයි ගහනවා. ඒ තුනම තියලා මෙතනයි ගහනවා. හරිද? ඊට පස්සේ මම කැපිටල් දෙක යා කරනවා. මෙන්න මේක හරියම ගියාම ගන්නකො. හරි. එතකොට ඒකේ පොඩි වෙනසක් වෙනවා. මේ කියන්නේ ලම්බ. ඒ කියන්නේ මේ කොටස සමාන වෙන විදිහට තමයි. ඒ කියන්නේ මෙතන දැන් මම y කියලා ගන්නවා. ay ට yc සමාන වෙන විදිහට තමයි යන්නේ. එතකොට ඔයාලට මේක උදව්වක් කරලා දෙනවා මේ ඇද වේලාව ගන්න හින්දා මේ පැත්තෙන් ආවා. ඔයාලගේ කෙලින්ම තියෙන හින්දා මේ අංශ 90ක ඇදෙන විදිහට ඇදෙවිලා තියෙනවා. හරිද? එතකොට ඒක ඔයාලට කරලා දෙන උදව්ව. දැන් අපි x හොයන්න. x එන්නේ මෙන්න මේ දෙක කැපෙන ලක්ෂණය. මෙන්න මෙතන තමයි x එන්නේ. ඒ දෙකම කැපෙන තැන තමයි x. ඒ කියන්නේ පුළුවන් හයි කරන්නේ මෙන්න මේ දෙකම කැපෙන තැන. ඒ කියන්නේ කඩේකින් ගාව දෙක කැපෙන තැන. හරිද? හරි. මේ වගේ ගණන් 25ක් තමයි ඔයාලට එන්න පුළුවන්. දෙවෙනි වාරයට. හරිද? එතකොට මේ වගේ ප්‍රශ්න 25ක් කරාට පස්සේ ඔයාලට තව B කොටසක් තියෙනවා. අන්නේ B කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා. අන්නේ ප්‍රශ්න 5 කොහොමද කරන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේ කියලා දෙන්නම්. එහෙනම් සුබ දවසක්.